නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට নমස්කාර කරමි. নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනේ, ඔබේ දිවි ගමන ධර්මයෙන් ආලෝකමත් කරමින් ධර්මය සහ කර්මය මනමින් පසක් කර දෙන්නට පැය 24ක කාලරාමුව මුළුල්ලේ නිර්මල නිකැලැල් ශ්‍රී සද්ධර්මස්කන්ධයේම පමණක් sannivedanaya කරන බෞද්ධ මාධ්‍යජාලය අදත් ජාතියේ වගකීම ඉෂ්ට කරන්නට ජාතියේ බෞද්ධ නාලිකාව තුලින් තිලින කරන්නට සූදානම් වෙන්නේ කතං සුලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම් කරගනිමින් පවත්වන සදහම් කතිකාවත. සදහවතුනි, අදත් මේ කතිකාව අරුත් පූර්ණ කරන්න අප හා සමග ඉතාම ගෞරවයෙන් සම්බන්ධ වෙන්නේ බෞද්ධ නාලිකාවෙහි වර්තමාන නියමුවාණන් වහන්සේ කොළඹ හතාරජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යජාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අපි අද දින සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ එන කුලගරණී සූත්‍ර දේශනාව. ඉතින් බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා අපි මේ සූත්‍ර දේශනාව පිළිබඳව ආරම්භයේදී දැනුවත් කළ සැනින් එම සූත්‍රයේ අදාළ පිටුව පෙරලගෙන සූත්‍ර පිටකේ ඒ පිටුවට අදාළ කාරණාවන් නරඹමින් ඒ සූත්‍ර පිටකය හා ගලපමින් මේ වැඩසටහනට සවන් දෙන්න. ඉතින් ඔබට පහසුවක් වෙන්න අදත් අපි මාතෘකාව සිහිපත් කළා සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ කුලඝරණී සූත්‍ර දේශනාව. එසේනම් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අප සැම කෙරෙහි කරුණාවෙන් යුක්තව මේ සූත්‍ර දේශනාවේ සූත්‍ර පෙළට අදාළ කාරණාව පැහැදිලි කර දෙන්නට ඔබ වහන්සේගේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනි, ධර්මඥානය කියලා කියන එක ඊටාම වැදගත්ම දෙයක්. අපි සලකන ජංගම නිදානය තවදුරටත් ඒ නිධානයේ තියෙන වටිනාකම වැඩි දියුණු භාවයට පත් වෙන්නේ ධර්මඥානය තුලින්. ඒ නිසා තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විදිහට කෙනෙකුගේ ඒ විදිහට ඥානය කෙනෙක්ගේ ඥානය කොටෙක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විපතකදී කියලා. එතකොට දැන් අපි දන්නවා දැන් මේ විපත්තිකර කාලයක්. නේද? මේ විපත්තිකර කාලයක්. ඒ නිසා විපත්තිකර කාල කියලා කියනකොට මේ විදිහට සම්පatti කාලේ විපත්ති කාල කියලා දෙකක් තියෙනවානේ. ලෝකේ දිහා බලනකොට එක පැත්තක් සම්පatti ඒ විදිහට සම්පත්තියෙන් යුක්තයි. තවත් පැත්තක් විපත්තියෙන් යුක්තයි. දැන් ධර්මානුකූලව ඒ කාරණා දෙක බැලුවාම සම්පatti විපත්තියක් කරගන්නෙත් විපත්තිය සම්පත්තියක් කරගන්නෙත් මනුෂ්‍යයමයි. එහෙමයි. නේද? එහෙමයි. එතකොට අපි බෞද්ධයන් හැටියට සම්පත්තිය හැටියට පවත්වාගෙන යන එකත් විපත්තිය සම්පත්තියක් විදිහට හරව ගන්න එකත් අපි විසින් සිදු කළ ගත යුතුයි. එහෙමයි. ඒ නිසා
ධර්මඥානෙ දිනු කරගන්න එක ඊටම වැදගත් වෙනවා. ඒ විදිහට අපිට විපතකදී ඒ විදිහට අපේ ප්‍රඥාව කොතෙක්ද කියලා තේරුම් ගන්න අවබෝධ කරගන්න. එහෙම. ඉතින් මේ කාලය තුල මේ අපි බොහෝ දුරට මේ ගොඩාක් පාරට බහැලා ඉන්නවනේ සහය. නේද? ඉතින් දැන් දින ගණනාවක් ඒ විදිහට විශාල පිරිසක් බීතියට බහැලා පාරට බහැලා යම් කිසි මේ ඒ විදිහට දුකක් අපි කියන කාට හරි දුක් කියන නේද? එතකොට ඒ දුක අහන අයත් ඉන්නවා දුක අහන්න නැති අයත් ඉන්නවා. එහෙම. නේද? ඒතර පිහිට වෙන අයත් ඉන්නවා පිහිට වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. පිහිට වෙන අවස්ථාවකුත් තියෙනවා පිහිට වෙන්නේ නැති අවස්ථාවකුත් තියෙනවා. එහෙම. ඉතින් ඇත්තටම මේ කාලය තුල බැලුවාම බෞද්ධ නාලිකා වැනි අපේ නාලිකා නිසා විශාල පිරිසක් ඉවසීම පුරුදු කරගෙන තියෙනවා. නේද? ඊටාම වැදගත් වෙන්නේ හැම දෙයකදීම ඉවසීමනේ. අපි ඇත්තටම දැන් අපි ගොඩාක් අය ඉවසීම ගැන කිව්වට විපත්‍යක් එන්න ඕනේ ඉවසීමේ තරම් බලා ගන්න. එහෙමයි නේද? ඒක අපිට වුණත් සාධාරණයි. එහෙම. කාට වුණත් සාධාරණයි ඒකනේ. ඉතින් ඒ නිසා තමන්ට හෝ පෞද්ගලිකව තමන්ට හරි තමන්ගේ අයට හරි ඒ විදිහට තමාගේ කියලා කියන පිළිසෙට මුළු මහත් සත්ව ප්‍රජාවටම ලෝකේ දිහා හොඳට අවධානය යොමු කරගෙන ජීවත් වෙන හැමදෙනාම ගන්නවා. ඒ නිසා ඕනම කෙනෙකුට කුමන යම් කෙනෙකුට පුරා කුඹුවකට හරි නේද අපි කියන්නේ එහෙමනේ. පුරා කුඹුවකට හරි හිංසාවක් පීඩාවක් නම් සිද්ධ වෙන්න එපා. මෙවැනි විපත්තියක් හතරයක් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්න එපා කියලා කියන එක තමයි අපි අදිෂ්ඨානය. ඒ නිසා මේ හැම දෙයකම විසඳුම ස්ථිර විසඳුම තමයි ඉවසීම කියලා කියන්නේ. කන්ති පරමං තපෝදි සික්ඛා නේද? ඒතර ඉවසීම තරම් ඒ විදිහට සැනසීමක් ගෙනලා දෙන දෙයක් නැහැ. තමන්ගේ කුසගින්න තමන්ට ඉවසන්න පුළුවන්. ඒත් එක්කම බැඳීම් තියෙනවානේ. දරුවන් එක්ක, සාම්භාරයවන් එක්ක, ඥාතීන් එක්ක, සහෝදර සහෝදරියන් එක්ක, ගමේ එක්ක, රටේ එක්ක, පාක්ෂිකයන් එක්ක නේද? යම් කිසි බැඳීමක් තියෙනවානේ. ඒ බැඳීම් එක්ක තමයි මේ ඉවසීම කියලා කියන එක විසිරීලා තියෙන්නේ. නේද? බැඳීම් එක්ක මොකද වෙලා තියෙන්නේ? ඉවසීම කියලා කියන එක විසිරීලා තියෙන්නේ. ඒ නිසා ඒ ඉවසීම කියලා කියන එක විසිරීලා තියෙන ඉවසීම එක තැනකට ගේන්න, එක ලක්ෂයකට එක තැනකට එක අරමුණකට ගේන්න තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පළමුව තමන් ඉවසන්න පුරුදු වෙන්න කියලා. ඒ ඉවසන්න පුරුදු වෙන කාරණා අතර ඊටම වැදගත්ම දෙයක් නෙමේ කුසගින්න කියලා කියන එක. දැන් මේ කාල වකවානුව තුළ අපි කල්පනා කරන්න ඕනේ ඉවසීම අතින් උච්චතම අවස්ථාවටපත් වුණු උතුමන් වහන්සේලා තමයි භාග්‍යතුන් වහන්සේලා කියලා කියන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ නේද? ඉතින් ඒ වගේම තවත් ඇත්තටම මේ ලෝකේ පහළ වුණා එක එක ශාස්ත්‍රඥ වහන්සේලා. මේ ශාස්ත්‍රඥ වහන්සේලා දැකලා තියෙනවා ඒ විදිහට තමන්ගේම මිනිස්සු තමන්ගේම ඥාතීන් හිතවතුන් කවුරුත් දුක් විඳිනවා දැකලා තියෙනවා. නේද? අපි දැන් ගත්තොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේ ගත්තොත්, අල්ලා දෙවියන් වහන්සේ ගත්තොත් නේද? ඒ වගේම තවත් Hindu ආගමට අදාළ දෙවිවරු ගත්තොත් එහෙම විෂ්ණු දෙවියන් නේද? ඒ විදිහට ශිව දෙවියන්, ඔය විදිහට ගත්තොත් ඒ ගණ දෙවියන් නේද? ඒ දෙවි දේවතාවුන් වහන්සේලා පවා ගත්තාම යම් කිසි මේ මිනිස්යෝ හරි දෙවිවරු හරි
ඒ විදිහට මේ ඒ සත්වයන්ට පිහිට වෙලා තියෙනවා. තමන් ඒ තමන් සත්වයන්ට පිහිට වෙලා තියෙන්නේ තමන් ඒක අත්දැකීමක් කරගෙන. එහෙමයි. නේ? තමන් ඒක අත්දැකීමක් කරගෙන. මට කුසගින්න තියෙනවා නම් තවත් කෙනෙක්ගේ කුසගින්න කොහොමද? නේද? එහෙමයි. එතකොට ඒ පරමාදර්ශී චරිත බිහි වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා ඇතුළුව නේද? එහෙමයි. ඒ පරමාදර්ශ චරිත බිහි වෙලා තියෙන්නේ අන් අයට පිහිට වෙන්නට විශේෂයෙන්ම මේ ඉවසීම කියලා කියන එක පුරුදු කරගෙන තියෙන නිසා. එහෙමයි. අපිට ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය වගේම අනෙකුත් ඒ විදිහට ශාස්ත්‍රඥ වහන්සේලාගේ ඉගැන්වීම් ඒ ශාස්ත්‍රඥ වහන්සේලාගේ චරිත කතා කියවලා බලනකොට එහෙමයි. ඒ කරුණු පැහැදිලි වෙනවා. අනාව පැහැදිලි වෙනවා. ඉවසීම තමයි ඇත්තටම උතුම් කියලා. එහෙමයි. එතකොට ඉවසන දේවල් අතර ඉතාම ප්‍රධානම ඉවසීමක් තමයි මේ කියන කුසගින්න කියලා. එහෙමයි. කුසගින්න ඉවසන්න ඕන එකක් නේ. එහෙමයි. නේද? ඉතින් කුසගින්න ඉවසන්න බැරි අවස්ථාවක් නේද? මම දැන් මතක් කළා මම බැඳීම් එක තමයි මේ ඉවසීම විසිරලා තියෙන්නේ කියලා. එහෙමයි. තමන්ට සමහරවිට තාත්තට ඉවසන්න පුළුවන් වුණාට භාර්යාව ගැන දරුවෝ ගැන හිතනකොට ඉවසන්න බැරි තරක් වෙනවා. එහෙමයි. අම්මටත් එහෙමයි. අම්මට ඉවසන්න පුළුවන් වුණාට ස්වාමියා ගැන හිතනකොට දරුවෝ ගැන හිතනකොට ඉවසන්න බැරි තරක් එනවා. එතකොට ධර්මානුකූලව මේකට දැන් අපි ගොඩාක් ඇතන බෞද්ධයන් හැටියට ඒ විදිහට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම අපේ ජීවත් වන අපේම බෞද්ධයන් හැමෝම මේ ඉවසීම කියලා කියන එක කොතරම් පුරුදු කරගෙන තියෙනවද කියලා කියන එක මේ කාලවකවානුව තුළ අපිට පැහැදිලි වෙනවා නේද? ඉතින් ඒ නිසා දැන් ස්වාමීන් වහන්සේ නමක් නම් ඇත්තටම පිණ්ඩපාතේ වඩින්නේ හරි එහෙම නැත්නම් නිවසකට වැඩම කරලා හෝ දානේ වළඳන්න. එහෙම නැත්නම් විහාරස්ථානයට ආරාමයට ගෙනල්ලා පූජා කරන දානේ වළඳන්නේ නේද? එතකොට දානේ නැත්තම් දායකයන්ට කෑ ගහන්නේ නැහනේ. එහෙම. දානේ නැහැ කියලා කෑ ගහන්නේ නැහනේ. නේද? ඒ වගේ. ඊට පස්සේ පින්නපාතේ වඩනකොට මේ දේ අඩුයි කියලා මෙසිවිල ගන්න නැහැ කොයිම අවස්ථාවක. එහෙමයි. කියන්නේ බෙදන දේ පමණයි නේ. සමහරලාට වැඩි වුණාම නම් කියනවා සමහරලාට. එහෙම. එන්නේ මේ පිරිමසා ගන්න කියලා. ඇත්තටම දැන් මේ පහුගිය කාලේ එක්තරා විශාල දානමය පින්කමකට අපි සම්බන්ධ වුණාට පස්සේ එදා ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව වුණේ මේ විපත්තිකර කාලේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් මේ ආහාර පාන සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණා. එහෙම. ඒ කියන්නේ වැඩි බෙදා ගන්න එපා. පමණට විතරක් පිළිගන්න. පමණට පිළිගන්න කියලා. නේද? කී දෙනෙක් ආහාර නැතුව ඉන්නවද? ඒ නිසා පමණට පිළිගන්න කියලා කියන එක. ඉතින් ඒ නිසා ඇත්තටම දැන් මේ කාලේ විශේෂයෙන් මේ එක පැත්තකින් අපේ අනිකුත් ආගමිකයන් පවා දැන් නෝම්බි කාලය කියලා අපි කියනවා නේද? ඒ කාලය ඇතුළත මාසයක්ම මේ ඒ විදිහට යම් කාලයක් නේද? එහෙමයි. ආහාර ගන්න නැතිව කාලයක් කියනවා. ඉතින් ඒකේ එහෙම ඒ සාසුන් වහන්සේ කියලා දුන්නේ කී අතාර්ථයක් තියෙනවනේ. එහෙමයි. නේ? අපේ සාසුන් වහන්සේ තමයි හරි කියලා කියනවටත් වඩා ඒ සාසුන් වහන්සේ කියලා දීලා තියෙන ආ විදිහට මේ යථාර්ථයට තමයි අපි යා යුතු වෙන්නේ. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා හැමදේම ආහාරද ඇත්තටම දැන් මේ අපි ගත්තොත් එහෙම පාරට බහැලා මේ ඉන්ධන ප්‍රශ්නයක් ආවේ. නේ? ඉන්ධන වශයෙන් ඉන්ධන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ අපේ නායකයන්ට ගොඩක් නායකයන්ට තේරුම් නැති කාරණයක් තමයි ඉන්ධන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ ඉන්ධන හොයන්න පාරට බහින්නේ. නැත්නම් වාහනයක ගමන් කළ යුතු වන්නේ පළවෙනි එක කුසගින්න නිසා. එහෙමයි. නේ? ආපහු
අපි ගත්තොත් එහෙම ගෑස් ටික හොයාගෙන යන්නේ කුසගින්න නිසා. ඒ නිසා ඉස්සෙල්ලම නිවන්න ඕනේ මොකද්ද? කුසගින්නනේ. නේ? අනිත් සැපයුම් වලට වඩා දැන් අපි අඳුරේ ජීවත් වෙන්න අපිට පුළුවන්. එහෙම. නේ? අඳුරේ ජීවත් වෙන්න අපිට පුරුදු වෙලා තියෙනවා. එහෙම. නමුත් එතකොට ඒක නැති කරන්න උත්සාහ කරනවා මිසක් මූලික අවශ්‍යතාවය මොකක්ද කියලා ගොඩාක් අය සලකන්නේ නෑ. ඒ නිසා පළවෙනි අවශ්‍යතාවය තමයි ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. නේද? ඒ ආහාරය. ඒතර තවත් පැත්තකින් ආහාරයේ සබය ගන්න එක මේ තමන්ගේ දෙයක් නේ. දැන් මම පින්ඩපාතේ වැඩි නැත්තම් එහෙමයි. පින්ඩපාතේ වැඩි නැත්තම් මට දාන්නේ නෑනේ. එහෙමයි. නේ? පෞද්ගලික වශයෙන් මට දාන්නේ නෑ මම පින්ඩපාතේ වැඩි නැත්තම්. එහෙමයි. ඒ වගේම තමයි මට දානේ ලැබෙන්නේත් නෑනේ මම පැවිදි වුනේ නැත්තම්. එහෙමයි. නේ? ඒතර පැවිදි වුනේ නැත්තම් ඒ විදිහට ලැබෙන්නේ නෑ. ඒ නිසා ගොඩාක් මේ තුල ලොකු යථාර්ථයක් තියෙනවා. ඒ වගේම තමයි තවත් පැත්තකින් ගත්තාම ඒ විදිහට මම මුලින් මතක් කළා වගේ මේ හැම දෙයකටම මුල තමයි ආහාරය කියලා කියන එක. ඒත් එක්කම අපි කල්පනා කරන්න ඕනේ මේ කුසගින්නට මේ අගහිඟකම් වලට බෞද්ධයන් හිටියට මම මේ කියන්නේ වෙන ආගම් වල අයටත් ඒ ආගම් වල උගන්වලා තියෙන විදිහට පිළිපදින්න පුළුවන්. එහෙම. නේ? දැන් අවුස්සනම අය ඉන්නවනේ. බෞද්ධයෝ අවුස්සන අය ඉන්නවා. එහෙම. බෞද්ධයෝ අබෞද්ධයෝ විසින් අවුස්සන අවස්ථාවක් එනවා. ඔන්න ඕගොල්ලෝගේ හාමුදුරුවෝ. එහෙම. නේ? ඔන්න ඕගොල්ලෝගේ ආගමික නායකයෝ. ඔන්න ඕගොල්ලෝගේ කියලා අන්න ඒ විදිහට අවුස්සන අවස්ථාවක් එනවා. ඒ වෙලාවට ඥානයේ කල්පනාව තියෙන්න ඕනේ මේ තුල කර්මයේ ධර්මයේ කියලා දෙයක්ත් ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙමයි. ඇයි අපිට ආහාර හිඟ වෙන්නේ? ඇයි අපිට අඟ හිඟකම් ඇතිලා තියෙන්නේ? ඇයි අපිට මේ දැන් ඔය අපි බැනගෙන යනවනේ ගොඩක් රජයට බයිනවා, පක්ෂ වශයෙන් පක්ෂයට බයිනවා නේද? ඔය විදියට ගොඩාක් ලොකු දෝෂාරෝපණයක් සිද්ධ වෙනවනේ සාහන්. එහෙමයි. ඉතින් එතකොට ඒ තුල ඒ විදිහට මේ අපි කල්පනා කරන්නට ඕනේ මේ තුල අපි කර්ම ධර්මයක් සිද්ධ කළා තියෙනවා. ඒක තනියෙන් කරපු කර්මයකුත් තියෙනවා. අපි පොදුවේ එකතු වෙලා කරපු කර්ම තියෙනවනේ. ඒ නිසා තමයි තනියෙන් අත උස්සනවා, තනියෙන් හිතක් පහළව මම මෙන්න මෙහෙම කරන්න ඕනි කියලා. ඊළඟට පාරට බැස්සට පස්සේ අනිත් අයටත් අඬගහලා කතා කරනවා. අපි මෙහෙම කරමු කියලා. නේද? ඒ නිසා ඉතින් විශේෂයෙන්ම ඉවසන පමණින් තමයි සැනසීම උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ඉවසීම අතරින් උච්චතම ඉවසීමක් තමයි ඇත්තටම මේ ආහාර පාන සම්බන්ධයෙන් ඉවසීම කියලා කියන්නේ. ඒතර ආහාර පාන වලට ඉවසන්න පුළුවන් නම් හැමදේම ඉවසන්න පුළුවන්කම තියෙනවා කියන එකත් අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ ඥානය, මේ ධර්මයේ පිළිබඳ මේ අවබෝධය අපිට පහළ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඥානය අපිට වැඩි දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මය පිහිට කරගත්තොත්. නේද? සමහරවිට කියන්න පුළුවන් මේ ධර්මයේ ඛණ්ඩද කියලා. එහෙමයි ඉන්නව නේද? එහෙමයි ඉන්නවනේ. නේද? බණ ඇහුවට ඛණ්ඩ පුළුවන්. නේ? එහෙම අයත් ඉන්නවා. ඒ නිසා කුසගින්න කවදාවත් ස්ථිරව නිවන්න බෑ. නේ? කුසගින්නට හේතුව කවදා හරි නිවන්න පුළුවන්. නේ? අපි උපදින නිසානේ මේ කුසගින්න හැදිලා තියෙන්නේ. නැවත නැවත උත්පත්ති ලබන එක අඩු කරගත්තොත් අපි නිවනට ළඟා වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඇත්තටම නිවනට කිට්ටු වෙන්න කෙනෙක් උත්සාහ කරනවා නම් වෙරවීරිය වඩනවා නම් ඒ කිනාට තමයි ආත්භාවයන් කිටි කරගන්න තරමට තමයි ඒ ආත්භාවයන් වල ඉදිරියේදී අපි ලබන්න තිබෙන ආයුෂ වර්ණ සත්ව බල ප්‍රඥා කියලා කියන දේවල් නේද? ඊට පස්සේ යසස පරිවාර සම්පත්තිය මේ ළඟ ජීවිතවල ලැබෙන්න ගන්න. එහෙමයි. ලැබෙන්න ගන්න. ඒ නිසා මේ ඒත් එක්කම අපි මේ සූත්‍ර දේශනාව අවසානයේදී අපි සාකච්ඡා කරමු තවත් අපේ ජීවිතයට මේ සූත්‍ර දේශනාව තුළිනුත් අපේ ජීවිතයට එකතු කරගත යුතු කාරණා මොනවද කියලා. සහන්.
එතකොට සහන් මතක් කළා වගේ සූත්‍ර දේශනාව තමයි කුලගරණී සූත්‍රය නේද? එක් කලෙක එක්තරා මහණෙක් කොසල් දනව්වෙහි එක්තරා වන ලැහැබක වෙසේ. එකල්හි ඒ මහණතෙමේ එක්තරා කුලයක් කෙරෙහි අතිශය ඇතුළත් බවට පැමිණියේ. අතිමාත්‍ර කාලයක් වැඩ වෙසේ. එතකොට දැන් අර ඉස්ලා සූත්‍ර දේශනාවේ වගේම ඒ විදිහට මේ නාගදත්ත හාමුදුරුවෝ වගේම තවත් ස්වාමීන් වහන්සේ නමක් බොහෝ කාලයක් ඒ නිවසට ගිහිල්ලා වැඩ ඉන්නවා. ඒ නිවසට ගිහිල්ලා වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට අතිශය ඒ කුලය කෙරෙහි එහෙම නැත්නම් ඒ පවුල කෙරෙහි ඒ නිවසේ වැඩ වාසය කරනවා. දැන් මේක බලාගෙන හිටියා දෙවි කෙනෙක්. ඉක්බිති ඒ වනලෑබෙහි අධිග්‍රහිත වූ ඒ මහානහට අනුකම්පා කරන වැඩ කැමැති ඒ දෙවි ඒ මහාන සංවිග්‍රහ කරනු කැමැත්තේ අර කලින් සූත්‍ර දේශනාවල වගේම මේ දෙවියත් කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේට නම් මං උදව් කරන්න ඕන. එහෙමයි. කොහොමද උදව් කරන්නේ? ඒ කුලෙහි ඒ කුලගේ හමු වෙස්ගෙන ඒ මහාන වෙත එළඹියේය. එළඹ ඒ මහානාට ගාථාවෙන් කීය. දැන් මේ දේවතාවා අර ඒ දේවතාවා ඒ නිවසේ හමුව විදියට ඒ නිවසේ කාන්තාව විදිහට වෙස් ගත්තා. කාන්තාව විදිහට වෙස් ගත්තා. වෙස් අරගෙන මෙහෙම කියනවා. ගන්තෙරද පීඩා සංසිඳුවන තැනද සභායෙහිද වීතියෙහිද ජනයෝ මුළුදී මා ගැනද නුඹ වහන්සේ ගැනද කතා කෙරෙති. කුමන හේතුද? තේරුණාද කියපුවේ? එතකොට ගන්තෙරට ගියාම දැන් ගඟට යනවනේ නාන්න යනවා නේද? වතුර ගේන්න යනවා, රෙදි ටික සෝදන්න යනවා. ඒ ගන්තෙරට යනකොට එතනත් කතා වෙනවා. කවුරු ගැනද කතා වෙන්නේ? හැංගි කතා කරන්නේ. අපි දෙන්න ගැන. එහෙමයි. දැන් මේ අර අඹෝ ඉදිරියේ මේ කියන්නේ. එහෙමයි. ඒ අඹෝ ඉදිරියට තමයි මේ කියන්නේ. එහෙමයි. ඒතර කුඩා මේ සඳහන් කරනවා විඩා සංසිඳුවන තැනද? ඒ විඩා සංසිඳුවන තැන තියෙනවනේ. එහෙමයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ කොතන හරි වැඩක් කර ඉඳලා ඉවරලා ගිමන් හරින තැන තියෙනවනේ. එහෙමයි. එතනක් කතා වෙනවා. නේද? ඒතර කුඹුරේ කෙතේ වැඩ කරන අය වැඩ කරලා ඉවරුනාට පස්සේ ඔන්න එතන කතා වෙන්නේ අපි දෙන්න ගැන. එහෙමයි. ගෙදරත් යම් කිසි වී කොටන තැන හරි නේද? එහෙමයි. එතකොට ගෙදර තවත් කටයුතු කරන තැන හරි එහෙම කටයුතු කරලා මහන්සි වෙච්ච තැන කාන්තාව එකතු වුණාට පස්සේ පුරුෂයෝ එකතු වුණාට පස්සේ එහෙමයි. කාන්තා පුරුෂයෝ දෙගොල්ලොම එකතු වුණාට පස්සේ කතා වෙන්නේ අපි දෙන්න ගැන. එහෙමයි. මේ දැන් කියනවා. සභායෙහිද සභාවක් රැස් වුණාට පස්සේ සමිතියක් සමාගමක් එකතු වුණාට පස්සේ ගම්වල තියෙනවනේ එහෙම නේද? එහෙම එකතු වුණාට පස්සේ එතන කතා කරන්නේ අපි දෙන්න ගැන. වීතියෙහි ජනයෝ මුළුදී මා ගැන කතා මා ගැනද වහන්සේ ගැනද කතා කරනවා. පාරේ යනකොටත් කතා කරනවා. නේද? එහෙම. ඒතකොට ගමේ කුඩා පාරවල් වල යනකොට මහ පාරේ යනකොට දැන් වීතිවල කියලා කියන්නේ ඒකනේ. එහෙමයි. ඒ වීතිවල යනකොටත් කතා කරන්නේ නුඹ වහන්සේ මා ගැනද නුඹ වහන්සේ ගැනද කතා කෙරෙත්. කුමන හේතුද? ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. එහෙමයි. ඒකට හේතුව දන්නවද කියලා අහන්න දැන් මේ දේවතාවිය හඹු විදියට ඇවිල්ලා. එහෙමයි. එතකොට තපස් වීහු විසින් ඉවසිය යුතු වූ ප්‍රතිලෝම ශබ්දයෝ බොහෝය. ඒ තපස් වීහු විසින්
නොවිය යුතුයි. එහින් නොම කිලිටි වේ. දැන් අර මේ කතාව අහගෙන ඉඳලා මේ ස්වාමීන් වහන්සේ එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා තපස්වීහු විසින් ඉවසිය යුතු ප්‍රතිලෝම ශබ්දයෝ බොහෝය. කොච්චර මිනිස්සු කතා කරා නේද? එහෙමයි. තපස ආරක්ෂා කරගන්න ඒ වගේම ඒ විදිහට භාවනානුයෝගී ඊළඟට ඒ යම් කිසි ප්‍රතිපත්තියක නිරත වෙලා ඉන්න අය එහෙම නැත්නම් ධර්මයේ දන්න අය ඒ විදිහට තපසට එහෙම නැත්නම් භාවනාවට හිත යොමු කරගත් අය ඉවසන්න ඕන දේවල් බොහෝයි. ඒ නිසා ඒවා ඉවසන්න ඕන. අර කොච්චර කතා තිබුණත් නේද? ඒ තපස්වීහු විසින් නිතෙද නොවිය යුතුය. එතකොට ඒ විදිහට මේ තෙද කියලා කියන්නේ ධෛර්යයනේ. එහෙමයි. නේ? තෙද කියලා කියන්නේ පෞරුෂත්වය. ඊළඟට තෙද කියලා කියන්නේ තේජස. ඒ තේජස නැති කරගන්න හොඳ නැහැ. එහෙමයි. ඒ තේජස නැති කරගන්න හොඳ නැහැ කියලා කියනවා. එහින් නොම කිලිටි වේ. එහින්ම කිලිටි වෙන්නේ නැහැ. ඒ හේතුවෙන්ම ආපහු හිත කිලිටි කරගන්නේ නැහැ කියලා අර අඹුවට කියනවා. ඒ කියන්නේ දේවතාවෙන්නේ අඹුව වශයෙන් ආවේ. යමෙක් වෙනෙහි වාත මෘගයෝ මෙන් ශබ්දයෙන් තැති ගන්නා සුළු වේද. එතකොට යමෙක් වනාන්තරයේ වෙනෙහි කියලා කියන වනාන්තරයේ වාත මෘගයෙන් එතකොට මේ ඒ විදිහට වාතය එකතු වෙලා වායු එකතු වෙලා මේ විශාල ශබ්දයක් හට ගන්නවා. නේද? හරි අපි කියන්නේ මුර්ග එල වාත මුර්ග. මුර්ගසං වර්ෂාව තියෙනවා. නේද? මුර්ගසං වාතේ තියෙනවා. වර්ෂාවෙනොත් වාතේනොත් යම් කිසි ශබ්දයක් හට ගන්නවා විශාල ශබ්දයක්. ඔහු ලුහුසිත ඇතියෙහි කියක්. ඔහුගේ ව්‍රතය නොසැපයේ. එතකොට මෙතන සඳහන් වෙන්නේ එහෙම බය වෙනවා නම් එහෙම තැති ගන්නවා නම් කෙනෙක් ඒ ඔය කියන ශබ්ද වලට කෙනෙක් තැති ගන්නවා නම් ඒ කෙනාගේ සිත හරිම මේ සැහැල්ලුයි කියලා කියනවා. ලුහුයි කියලා කියන්නේ ඒකයි. ඒ සිත සැහැල්ලු සිතක් බවට පත් වෙනවා. ඒ සැහැල්ලු සිත නිසාම ඒ සැලෙන සිත නිසාම වෘතය නොසැපයේ. එයා රකින්න වෘතයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේ විදිහට තමයි මේ ඇත්තටම මේ මෙතන සඳහන් එතකොට මෙතන සඳහන් වෙන්නේ අර ස්වාමීන් වහන්සේගේ අනුපාඩුවක් දැක්කා. ඒ කියන්නේ තමන්ගේම නිවසට නේද? තමන්ගේම නිවසට වැඩිපුර එනකොට ඒ විදිහට දේවතාවා බලාගෙන ඉඳලා අර ගෙදර නිවසේ ඉන්න කාන්තාව විදිහට ඇවිල්ලා මේ විදිහට මේ ඒ ස්වාමීන් වහන්සේගේ අඩුපාඩුවක් විදිහට දැකලා උපදේශක් විදිහට දෙන්න තමයි සංවේගයට පත් කරන්න හිතලා තමයි මේ දේ මේ විදිහට කළේ. හැබැයි ඒකට පිළිතුරු ලබා දුන්නා, හරියටම පිළිතුරු ලබා දුන්නා මේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ අපි සත්‍ය වශයෙන්ම බොහෝ දිනා ගැන මේ විදිහට විවිධාකාරයේ තැන කතා වෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ වහන්සේ මතක් කළා වගේ අපි රැස් වෙන සමිති සමාගමේදී වේවා, අපි උදේට රාජකාරියට පිටත් වෙලා එද්දී දුම්රියේදී වේවා, බස් රථයේදී වේවා, ඒ වගේම නාන තොටුපොළ ළඟදී වේවා, ඒ වගේම කඩපිලේදී වේවා, මෙන්න මේ දේවල් ගැන තමයි අනුන් ගැන තමයි බොහෝ වෙලාවට සාකච්ඡා කරන්නේ. ඔවුන්ගේ වතගොත හොයන්න තමයි අපි වැඩි කාලයක් යොදන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව ඒ සඳහා හොඳ නිදසුනක් බවට පත් වෙනවා වගේම මෙහි අටුවා කතාව අපි කොයි විදිහටද විග්‍රහ කරගන්නේ කියලා දැන් ඔබ වහන්සේට ආරාධනා කරනවා ඒ පිළිබඳව අපිට කියා දෙන්න. මෙතන සඳහන් වෙනවා
අවර්තින වූ තත්ත්වයට පත් වූයේ බෙහෙවින් ඇඟෑලුම් තත්ත්වයට පත් වූයේ. දැන් අර සඳහන් වුණා මේ ස්වාමීන් වහන්සේ බොහොම අර පවුල කෙරෙහි එහෙමයි. කොහොම ඇඟෑලීම් තත්ත්වයට පත් වුණා කියලා. එහෙමයි. හේ බුදුන් සමීපයේ කමඨහන්ගෙන ඒ වන ලැබට පිවිස. එතකොට ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන තමයි දැන් මේ භාවනාවට වැඩම කරලා තියෙන්නේ. එහෙමයි. පිවිස දෙවැනි දිනයේ පිණු පිණස සිත් අලවන පැහැදවීම සමග ගමට පිවිසියේය. එතකොට මේ ස්වාමීන් වහන්සේ බොහොම සිත් අලවන සුළු විදියට ගමට පිවිසෙනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ දකින අයගේ සිත් අලවන විදිහට තමයි ගමන විලාසයේ හැමදේම නේද? එහෙමයි. එක්තරා කුලයක් පවුලක් භික්ෂුවගේ ඉරියව් ගැන පැහැදී පසක පිහිටුවා වැඳ පිණ්ඩපාතේ දුන්නේය. ඒ භික්ෂුන් වහන්සේට මේ විදිහට පැහැදිලා පසක පිහිටුවා වන්දනා කරලා ඒ නිවසට වැඩම කරගෙන ගිහිල්ලා පිණ්ඩපාතේ ලබා දුන්නා. පිණ්ඩපාතේ ලබා දුන්නා. භුක්තානුමෝදනාව අසා එතකොට ඒ වන්දනා අවසානයේ සිද්ධ කරන දේශනාවනේ භුක්තානුමෝදනාව කියලා කියන්නේ. එහෙමයි. භක්තගේ අනුමෝදනාව කියලා කියන්නේ. එතකොට බත් අග කරන අනුමෝදනාව. එතකොට ඒ අසා වැඩිමනත් පැහැදී ගොඩාක් පැහැදුනා. ඒ භුක්තානුමෝදනාව ගොඩාක් පැහැදුනා. පැහැදිලා සදාකල්හි මෙහිම භික්ෂාව ගනු මැනවෙයි ආරාධනය කළේය. ආලේසි නෑ. එහෙමයි. නේද? ඔබ වහන්සේ මේ වැඩ ඉන්න තාක් වහන්සේගේ ජීවිත කාලය. එහෙමයි. එහෙමද කියන්නේ? ඔබ වහන්සේගේ ජීවිත කාලයම අපේ නිවසට වැඩම කරලා දානය වන්දනයි. එහෙමයි. තෙරුන් වහන්සේ ඉවසා ඒ කාරණේ ඉවසලා කෙනෙක් නිහඬව ඉවසලා ඔවුන්ගේ ආහාර වළඳන්නේ වීරියගෙන උත්සාහ කරන්නේ අරිහත් භාවයට පත්ව මෙසේ සිටිය. ලේසි පහසු නෑ. එහෙමයි. නේද? එතකොට දැන් කල්පනා කළා දැන් මට කරපු මේ අනුග්‍රහය කියන්නේ කොහේවත් වඩින්න අපේ නිවසටම ඇවිල්ලා නේද? එහෙමයි. එතකොට ඇත්තට මේ ශ්‍රද්ධාව නිසානේ. නේ? ඒ ශ්‍රද්ධා ඒ කුලගෙහි තිබිච්ච ශ්‍රද්ධාවට ප්‍රතිඋපකාර දැක්වීමක් විදිහට තමන් වහන්සේ මොකද කළේ? ඊටාම වීර්ය වඩලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට ජීවිත කාලයට මේ අයට පිහිටක් නේක. නේද? ජීවිත කාලයටම ඒ අයට පිහිටක් ඒක. මේ පවුල මට බෙහෙවින් උපකාරී විය. දැන් රහතන් වහන්සේ කල්පනා කරනවා. මේ පවුල මට ගොඩාක් උපකාර කළා. ඒ කියන්නේ දැන් ඇත්තටම භාවනා කරන්න කාලය ගත්තාම ගීතාබෝධය සඳහා කමඨහන් වඩන්න කාලය ගත්තාම වැඩි කාලයක් පිණ්ඩපාතේ ගිහිල් වැඩම කරලා වෙහෙසෙන්න අවශ්‍ය නැහැ නේද? එහෙමයි. එහෙන් පිණ්ඩපාතේ ලබා දුන්නාට පස්සේ එහෙමයි. නේද? එහෙමයි. ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතේ ලබා දෙනවා කියලා කියන්නේ වැඩි කාලයක් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. එහෙමයි. ඉතින් එහෙම ලොකු උපකාරයක් නෙමෙයි කළේ. එහෙමයි. ඊට පැත්තෙන් කාලය එහෙමයි. නේද? ශක්තිය එහෙමයි. ඒ වෙනුවෙන් වැය වෙන ශක්තිය මේ හැමදේම ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් තමයි මේ පූජා කරේ. දාන පූජා කළේ. ඒ විදිහටම කල්පනා කළා රහතන් වහන්සේ මට මහා උපකාරයක් මේ කළේ. වෙන තැනක ගොස් කුමක් කෙරෙම්ද? වෙන තැනකට ගිහිල්ලා මොනවා කරන්නද? ඵල සමාපatti සුවය අනුභව කරමින් එහිම විසීය. ඒතර දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් ආපහු මම වෙන ප්‍රදේශයකට වඩින්න අවශ්‍ය නැහැ. එහෙමයි. මට දැන් මේහි වැඩ ඉන්න පුළුවන්. ඒ කියන්නේ හේතුව දැන් අර අපි ගත්තොත් එහෙම දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන්
ඒ නිවසකට වැඩම කරාට පස්සේ අපි කියනවා ඒ නිවස ඒ ගේ හිමියා විසින් ස්වාමීන් වහන්සේට පවරනවා. එහෙමයි. එහෙනම් පැවරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේට කැමති තාක් මේ නිවස පරිහරණය කරන්න. එහෙමයි. ඔබ වහන්සේ පහසුවෙන් පරිහරණය කරන්න. ඔබ වහන්සේ පහසුවෙන් පරිහරණය කරන්න කියලා ඒ විදිහට අවසරයලා ඒ කියන්නේ ඒ ආයාචනය කරාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ එතනින් පස්සේ අර දෙවුර වසාගෙන ඉන්නවා නම් ඒ දෙවුර ලිහිල් කරලා ඒ විදිහට ඒකාංශ කරගෙන පහසුවෙන් වැඩ ඉන්නේ. එතකොට ඒ නිවසේ පැම් පහසු වෙන එකද ඒ කටයුතු හැම දෙයක්ම මේ විදිහට පහසුවෙන් සිද්ධ කරගන්න වාතාවරණය සැකසෙනවා. හැබැයි එහෙම පැවරීමක් කරන්න ඕනේ. එහෙමයි. පැවරීමක් කරන්න. ඉතින් අර පැවරීම කරලා නැතිබ්බේ. එහෙමයි. ඔබ වහන්සේ දිගටම අපේ නිවසටම වැඩම කරලා ජීවිතාන්තය දක්වා. එහෙමයි. නේ? ජීවිතාන්තය දක්වා අපේ නිවසටම වැඩම කරන්න කියලා පැවරීමක් කළා. ඒ නිසා ඒ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ඒ අයට අනුග්‍රහ පිණිස ඒ ආරාමයේ වැඩ හිටියා. ඵල සමාපත්තියෙන් තමයි සමවදින්නේ. එතකොට රහතන් වහන්සේලා සමාපatti සෝයට සම්වාදිනවා ඵල සමාපත්තියට කියලා. එතකොට ඒ ලබාගත් සෝහන් වුණා නම් ඒ ඵලයට සම්වාදිනවා. ඕන වෙලාවකට සම්වාදින්න පුළුවන්. එහෙමයි. ඊළඟට සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා කියන ඒ මාර්ග ඵලවලට ඒ විදිහටපත් වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඒ විදිහට යම් කිසි තැනකට තැනකට සක්මන් කරමින් හරි ඇවිදිමින් හරි කතා බහේදී හරි විවසන අවස්ථාවකදී හරි ඒ අවස්ථාවේදී ඵල සමාපත්තිය සම්වදින්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට එතකොට ඵල සමාපatti සුවය අනුභව කරමින් එහිම විසීය. සඳහන් වෙනවා අජ්ජ භාසි ඇය දේවතාවිය තෙරුන්ගේ ශීනාශ්‍රව භාවයේ නොදන්නේ මෙසේ සිතුවාය. දැන් අර දේවතාවිය දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. එහෙමයි. නේද? ඒ රහත් බව විමසන්න බැරි වුණා. රහත් බව කියලා කියන එක දේවතාවියකට ඒ මනසින් විමසන්න බෑ. එහෙමයි. නේද? මනසින් විමසන්න බෑ. ඒ තෙරුන් වහන්සේ දැන් අපි හිතමුකෝ ඒ අපි කියනකොට දිවස් තියෙනවා දිවකම් තියෙනවා කියලා කියනවනේ දිව්‍යයන්ටනේ. එහෙමයි. ඒක රහතන් වහන්සේගේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ විමසන්න බෑ. සිත විමසන්න බෑ. එහෙමයි. මේ තෙරුන් වහන්සේ වෙනත් ගමකට නොයයි. වෙනත් නිවසකට නොයයි. රුක්මුල ආසනශාලා ආදීහි නොහිඳි. රුක්මුල පොත් වාඩි වෙන්නේ. නේද? ආසන ශාලාවකටවත් වඩින්නේ නැහැ. හැමදා මේ නිවසට පිවිසම හිඳි. මේ දෙගොල්ලම ආගාධයට වන්නෝය. එතකොට දැන් මේ අර මේ දෙවිදුව කල්පනා කරා මේ ස්වාමීන් වහන්සේටත් මේකෙන් වෙන්නේ අගාධයක්. එහෙමයි. අර පවුලට වෙන්නේ අගාධයක්. එහෙමයි. ඒ නිසා දැඩිව පය ගසා සිටින්නෝය. මේ නිවසට කියන්නේ වැඩිපුරම ඒ නිවසට යන නිසා ඒකට ඒක හංගවන්නේ කිව්ව පය ගහගෙනමයි ඉන්නේ කියලා. එහෙමයි. නේද? අපි කියන්නේ පය ගහ මේ පලාතේ පය ගහන්න එපා කියලා අපි කියන්නේ. එහෙමයි. නේ? අන්න ඒ කතාව තමයි මේ කියන්නේ. කිසියම් දිනක ඔහු මේ පවුල දූෂණය කරන්නේය. දේවතාව කල්පනා කළා මේ පවුලට අනර්ථයක්ම වෙන්නේ. එහෙමයි. මුන්වහන්සේ මේ වැඩම කිරීම. එහෙමයි. ඔහුට දෝෂාරෝපණය කරන්නේ මේ හේන් කියවාය. අර දෝෂාරෝපණය කිරීමක් විදිහට තමයි නේද? එහෙමයි. මේ ඒ විදිහට සංවේග උපදවන කැමැතිව තමයි අර දේවතාවා මේ ස්වාමීන් වහන්සේලා උපදී ප්‍රකාශ කළේ. ඉතින් සඳහන් වෙනවා සන්ඨානේ නගර ద్వාරය අසල ස්ථානයක මිනිසුන්ගේ බඩු බිමට බා
විවේක ගන්නා ස්ථානයේහි සංගම රැස් වී මන්තේති. දැන් මෙතන සඳහන් වන්නේ අර සඳහන් වුණානේ මේ එක එක තැන කතා වෙනවා කියලා. එහෙමයි. දේවතාවිය කියනවා ඒ විදිහට අර අමු විදිහට ඇවිල්ලා කියනවා අපි දෙන්න ගැන ඔන්න ඕක තැන් තැන් වල කතා වෙනවා. එහෙමයි. නේද? මේ කතා වෙන තැන් ටික තමයි දැන් මේ පාළියෙන් විස්තර කරන්නේ. සඳහන් වෙනවා මංච තංච මා ගැනද කතා කරත් ඔබ ගැනද කතා කරත් කිමන්තරං හේතුව කුමක්ද? බහුහි සද්ධා පච්චුහා ලොවෙහි මේ ප්‍රතිලෝම ශබ්දයෝ බොහෝය. මේ ප්‍රතිලෝම ශබ්දයෝ කියලා කියන එක බොහෝයි. එහෙමයි. කියන හොඳ ශබ්ද නෙවෙයි. එහෙමයි. නේද? කියන හොඳ කතා නෙවෙයි. එහෙමයි. නරක කතා බොහෝයි. ලෝකේ ස්වභාවය එහෙමයි. එහෙමයි. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා අනිත් ශාස්ත්‍රුන් වහන්සේලා කියලා තියෙනවා එහෙමයි. ලෝකේ මේ අගුණ කියන අය වැඩි කියලා. ඊළඟට තේන ඒ කාරණයෙන් නැතහොත් ඒ තාපසයා විසින්ම මංකු හෝ තබ්බං මුලා නොවී යුතුය න හිතේන අනුන් විසින් කියන ලද ඒ වචනයෙන් නොව සත්වයා කිලිස්සත කිලිටි වේ. තමා විසින් කරන ලද පාප කර්මයෙන්ම කිලිටි වෙති දක්වත්. එතකොට ඒ විදිහට මේ තමා දැන් අර උපදෙස් දුන්නනේ. එහෙමයි. අර තැන් තැන් වල කතා වෙනවා කියලා දේවතාවේ අඹු විදිහට කිව්වට පස්සේ රහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. එහෙමයි. නේද? රහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනකොට රහතන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ ඒ දෙව්දුවට කියනවා ඒ විදිහට මේ අනිත් අය නිසා නෙවෙයි තමන්ගේ හිත කිලිටි වෙන්නේ. තමන්ගේ හිත කිලිටි වෙන්නේ තමන් නිසාමයි. එහෙමයි. නේද? එහෙමයි. තමන් නිසාමයි. වාතමිගෝ යතහ යම්සේ වනෙහි වාත මුර්ගයෙන් වාර්ත මුර්ගයෙක් සුළඟින් සෙලවුණු කොළ ආදී ශබ්ද වලින් තැති ගනීද? එසේ යමෙක් ශබ්දේ නිසා තැති ගන්නේ වෙයිද යනු අර්ථයි. එතකොට අර වනාන්තරයේ ඉන්න කෙනෙක් ඒ සුළඟ නිසා සුළඟ ශබ්දයෙන්වත් පුළුවන්. ඒ සුළඟ නිසා සැලෙන ගස්වල පොළ නිසා සැලෙන්නත් පුළුවන්. නාස්ස සම්පජන්තේ වතං ලුහු සිත් ඇති ඔහුගේ වෘතය සම්පාදනය නොවේ. එහෙම කාරණාවක් සඳහන් වුණානේ මෙතන. එහෙමයි. එතකොට මෙතන සඳහන් වුණා ලුහු සිත්. ඒ කියන්නේ අපි කියන්නේ මේ බොහෝම සෞම්‍ය සිත් තියෙන අය. එහෙමයි. සෞම්‍ය සිත් තියෙන අයගේ සිත් තමයි ඒ විදිහට සැලෙන්නේ. නේද? එතකොට එතන සඳහන් වෙනවා මේ ලහු පරිවත්තං චිත්තං කියලා. එතකොට ලහු කියන එක තමයි ලුහු කියලා සිංහලෙන් කියන්නේ. එතකොට ලහු පරිවත්තං කියලා කියන්නේ බොහොම ඉක්මනින් සැලෙනවා කියලා කියන එකයි. එතකොට හිත සැලෙනවා සාමාන්‍යයෙන් වේගෙන් හිතේ ස්වභාවය සැලෙනවා. ඉතින් මේ தත්ත්වය තිබුණොත් තමයි කෙනෙක්ගේ හිත සැලීමටපත් වෙන්නේ. තෙරුන් වහන්සේ ශීනාෂ්ටව බැවින් වත සම්පන්න ඌයේ දත යුත්තේය. අවසානයේට අටුවාව සඳහන් වෙනවා මේ ලෙහිසි පහසු කෙනෙක් නෙවෙයි මේ. නේද? එහෙමයි. මේ රහතන් වහන්සේ නම. සියලුම කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමකගේ ප්‍රකාශය තමයි දේශනාව තමයි අර ඒ විදිහට දේවතාවට අන්තිමට අහගන්න සිද්ධ වුණේ. එහෙමයි. ඒ තුලින් ඇත්තටම හොදක් කරන්න හිතාගෙන තමයි දේවතාව පැමිණි. එහෙමයි. නේද? ඒ වගේම අනුකම්පාවෙන් යුක්තව කරුණු පැහැදිලි කිරීමක් තමයි අපේ මහරහතන් වහන්සේත් මේ වෙලාවේ සිද්ධ කරන්න තියෙන්නේ. ඒ නිසා මේ සූත දේශනාවේ පෙළ දේශනාවට අමතර කාරණයක් තමයි. දැන් මෙතන රහතන් වහන්සේ නමක් කියන කාරණේ මෙතන ඉස්මතු වෙන්නේ නෑනේ. එහෙමයි. නේද? නමුත් මෙතන පැහැදිලි වෙන කෙලින්ම මේ රහතන් වහන්සේ නමක් බවත් ඒ රහතන් වහන්සේ රහත් උනේ
කොහොමද කියන කාරණේ ඒ කුලගෙට ගිහිල්ලා ඒ කුලගෙහි වාසී හැමදිනාමත් මේ රහතන් වහන්සේගෙන් ඒ රහතන් වහන්සේ නිසා ඒ විදිහට කුල දූෂණයක් ඇති කරගන්නේ නැහැ නේද? ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ කෙලෙසීමටපත් කරගන්නේ නැහැ. කියන නිර්පරාදේ ඒ කාලේ ගත කරනවා නොවේ. එහෙමයි. නේද? දහම් කතා අහන්න අර්ථයක්මයි සිද්ධ වෙන්නේ. අර්ථයක්ම සිද්ධ වෙනවා. ඉතින් පින්ඩපාතේ පූජා කරන වාරයක් පාසා දහම් කතාවක් අහන වාරයක් පාසාම සුගතියක්මයි දුගතියක් නොවේයි. ඒ වගේම යහපතක්මයි සැලසෙන්නේ කියන කාරණය තමයි මෙතෙන්දී පැහැදිලි වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ කෙටි කාලය තුල ඔබ වහන්සේගෙන් විමසා දැනගන්න කැමති මේ සූත්‍ර දේශනාවට අදාළවම අපි දන්නවා බොහෝ දෙනා අර කතාවටත් කියන්නේ නොදන්නා අය ගැන නොදන්නා කෙනෙක් චරිත සහතික දෙන්න යනවා කියලා. අන්න ඒ නිසාම මෙන්න මේ වගේ චරිතවලට හොඳ පණිවිඩයක් මේ සූත්‍ර දේශනාව. අපි කොහොමද නායක ස්වාමින් වහන්සේ මෙන්න මේ තත්වෙන් මිදෙන්නේ කියන කාරණාව මේ සූත්‍ර දේශනාවට අදාළව අධ්‍යතනයේ වෙසෙන අපි දැනගන්නට කැමතියි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ පොදුවේ සිව්වනක් පිරිසටම ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ නිකන් ඉන්න වෙලාවට නිකරුණේ යම්කිසි කතාවක නිරත වෙනවා නම් එහෙමයි. කතාවක නිරත වෙනවා නම් දහම් කතාවක්ම කරන්න. එහෙමයි. ධම්මීවා කතා හරියෝ තුන්නී භාව නේද? එතකොට මේ ඒ විදිහට කතා කරනවා නම් දහම් කතාවක් කරන්න නිශ්ශබ්ද ඉන්නවා නම් ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්න. ඒතර ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ දෙවනි ධ්‍යානයට. එහෙමයි. ඒක පැහැදිලිව සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා දෙවෙනි ධ්‍යානය කියලා. ඒ කියන්නේ මේ අපි හිතාගෙන සාමාන්‍ය ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ ආර්ය කියලා කියන්නේ උතුම් කියලා කියන එකනේ. එහෙමයි. ආර්ය කියන්නේ උතුම්. එහෙමයි. උතුමන් වහන්සේලාගේ තුෂ්ණිම් භාවය ධ්‍යාන දෙවෙනි ධ්‍යානයෙන් යුක්තයි. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයටත් වඩා දෙවෙනි ධ්‍යානය ගැන කියන්නේ ඊට අමතරව මේ විශේෂයෙන්ම තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම දෙවෙනි ධ්‍යානයේ තමයි ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන එක පවතින්නේ. ඒකට හේතුව මෙහෙමයි. දැන් මතක් කළානේ දැන් මේ අපි විශේෂයෙන්ම මොන යම් ගැටලුවක් හරි. දැන් අපි දැන් මේ වර්තමානයේ තුල අපි පත් වෙලා තියෙන ගැටලුව ගත්තොත් එහෙම නේද? පවතින තත්ත්වයක රටක් ලෝකයක් අපි ගැන අපි කතා කරනවානේ. නේද? මම මුලින් මතක් කළා වගේ ආහාර හිඟතාවයත් එක්ක ඒ වගේම අදූරදර්ශී විදිහට මුල් කාලේ ඉඳලාම පැවතිච්ච පාලන තන්ත්‍රයත් එක්ක කොහොම හරි අසීරුතාවයටපත් වුණා. එහෙමයි. අසීරුතාවයටපත් වුණා. ඒ අසීරුතාවයෙන් කෙනෙක් මේ විදිහට ගොඩ යන්න නම් ඒ අසීරුතාවයෙන් කෙනෙක් මේ විදිහට අපි පොදුවේ හැමෝම එකතුලා ගොඩ යන්න නම් නැගිටින්න නම් ඉස්මතු වෙන්න නම් ඒ විදිහට දහම් කතාව කියලා කියන එක ඊටාම වැදගත් වෙනවා. එහෙමයි. මම මතක් කරේ ඉවසීම කියලා මුලින්ම නේද? පළවෙනි ඉවසීම පුරුදු කරගන්න ඕනේ. එහෙමයි. ඒ වගේම දැන් කොච්චර අපරාධයක් කළත් දැන් අපි දැන් පාරට බෑලා කැහැ ගන්නවා ඊට පස්සේ කාටද ගහන්නේ කියලා දන්නෙත් නැහැ. එහෙමයි. නේද? කාගෙන් ගුටි කනවද කියලා දන්නෙත් නැහැ. කාට ගහනවද කියලා දන්නෙත් නැහැ. ඒක අවිද්‍යාවේ ස්වභාවයක් නේ නේද? ඒක අවිද්‍යාවේ ස්වභාවය. ඒ කියන්නේ අපි දන්නේ අපි ගුටි කන්නේ කොහෙන්ද කියලා. එහෙමයි. බැට කන්නේ කොහෙන්ද කියලා. ඒ බැට කනවා කියලා කියන එක පොළොම ගුරු විතලින් විතරක් නෙවෙයි. එහෙමයි. හිතත් එහෙමයි. නේද? හිතත් එහෙම හිත දිහා බලන්නේ නැති අයට තේරෙන්නේ නැහැ මේ රාගය කොහෙන්ද ආවේ? ද්වේෂය කොහෙන්ද ආවේ? එතකොට මෝහය කොහෙන්ද ආවේ කියලා එතකොට පැහැදිලි වෙන්නේ නැහැ නේ. එහෙමයි. ඒක නිසා ඒකනේ මෝහාන්ධකාරය කියලා කියන්නේ. එහෙමයි. හැබැයි අවසානයේදී කවුරුත්
දුක් වෙනවා. දැන් මහා සංහාරයක් කරපු ඒ විදියට අධිරාජ්‍යවරු හිටියනේ. අපේ මේ චණ්ඩාශෝක අධිරාජ්‍ය. මේ ධර්මාශෝක වෙන්න කලින් චණ්ඩාශෝක අධිරාජ්‍ය. ඒ විදියට දහසක් දෙනා තමන්ගේ කඩුවෙම මේ ගියානේ. තමන්ගේ කඩුවෙම. නේ අවසානයේ කල්පනා කළා මේකේ තේරුම මොකක්ද? හැමෝටම මොකේනවා. දැන් මොකක් හරි කියන්නේ තනි පුද්ගලයෙකුට හරි එක පුද්ගලයෙකුට හරි යම් කිසි ආයුධයකින් පහර දීලා හරි යම් කිසි විදිහකින් මේ කරදරයකට පත් වෙලා ඒ වරද කරාට පස්සේ තමයි මතක් වෙන්නේ. අනේ මං කලබල වුණානේ. මගේ හදිසි කෝපේනේ. පසුතැවෙන්නේ පස්සේ. ඒ නිසා මේ හැමෝටම මේ කලබල වෙන මේ නොයවසිලිවන්ත හැමෝටම කවදා හරි ඒ විදිහට මේ පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පසුතැවීමෙන් නැවත අපි ගොඩ යන්නේ කොහොමද කියන කාරණයත් එක්ක අපි ඇත්තට මේ සූත දේශනාව තුළ ඉස්මතු වෙනවා එක කාරණයක් විශේෂයෙන්ම මේ රහතන් වහන්සේ රහත් වෙන්න කලින් කල්පනා කරපු විදිය. එහෙමයි. නේ ඒක භික්ෂුන් වහන්සේලාටත් ඉතාම වැදගත්. ගිහි ඔබ හැම දිනාටමත් ඒක වැදගත්. මෙතෙන්දි පැහැදිලි වෙනවා මේ ඉතාම වටිනාම ගුණාංගය තමයි ප්‍රතිඋපකාර දැක්වීම කියන එක. නේද? දැන් මේ රහතන් වහන්සේ කල්පනා කළා මට මේ කරන උපකාර ජීවිතාන්තය දක්වා ජීවිතාන්තය දක්වා මගේ නිවසටම අපේ නිවසටම වැඩම කරලා පිණ්ඩපාතේ වන්දන. දානේ වන්දන. පිණ්ඩපාතේ වන්දන. ඒතර යාව ජීව දානයක් බවට පත් වුණා. එහෙමයි. එතකොට යාව ජීව දායකයන් බවට පත් වුණා. එහෙමපත් වුණු දායකයන් කෙරෙහි රහතන් වහන්සේ කල්පනා කරපෙදී මම බොහොම ඉක්මනින් රහත් වෙන්න ඕනේ. එහෙමයි. මම ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගන්න ඕනේ. එහෙමයි. කියලා කල්පනා කළා. ඒක ඇත්තටම භික්ෂුවකටත් ඒ වගේම විශේෂයෙන්ම අපේ ශ්‍රාවකයන්ටත් ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා මේ ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? නේද? මේ ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. මේක ණයක් නෙමෙයි. නේද? අන්‍යෝන්‍ය වශයෙන් අපි මේ ණයක් නේ ගෙවන්නේ. දැන් අපි ලොකුවට කතා කරනවානේ විශාල ණයක් ගැන අපි දැන්. ලංකාවේ ණයක් ගැන. එයි අපි ණය වෙන්න උනේ. නේද? එහෙමයි. ඇමරිකානු ඩොලර් මිලියන 19000. නේද? එතකොට ඇයි මේ විදිහට මේ ණයට සිද්ධ වුනේ? එතකොට ඒක එක්කෙනෙක් එක පුද්ගලයෙක් ගත්තාම දැන් අපි අපේ කැමැත්තට අපි අපේ ඡන්දයට වටිනාකමක් දීලා නැහැ. ඡන්දෙ දෙන කෙනත් ඒ ඡන්දයට වටිනාකමක් දීලා නැහැ. ඡන්දේ ලබා ගන්න අය ඒ කැමැත්තට වටිනාකමක් දීලා නැහැ. වටිනාකමක් දීලා නැහැ. නේද? එතකොට ඇත්තටම දැන් අපි කැමැත්ත දෙන අය කෙරෙහි අපි කැමැත්ත දෙන අය කෙරෙහි ආදරයක් විශ්වාසයක් ඇති වුණානේ. දැන් මෙතන රහතන් වහන්සේගේ ඉරියව් පැවැත්ම ගැන දැකලා රහතන් වහන්සේගේ අනුශාසනාව අහලා ඒ කියන්නේ රහත් වෙන්න කලින් ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව අහලා නේද? ඒ ඉරියව් පැවැත්මද ගමන් විලාසයේද කතා බහද හැමදේම සීලය ගැන හිතලා පැහැදීමටපත් වුණා. නේද? මේ පැහැදීමටපත් වෙලානේ දැන් මේ විදිහට මේ ඒ විදිහට ආදරයක් ඇති වුණේ. එහෙමයි. නේ? එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි කියනවා මේ අපිව විශ්වාස කරන අයට අපි ගොඩක් ආදරෙයි කියලා. අපිව විශ්වාස කරන අයට අපි ගොඩක් ආදරෙයි කියලා. එහෙමයි. නේ? එතකොට දැන් ඒ නිසා තමයි අපේ සහෝදරයා අපේ සහෝදරයෝ කියලා ආමන්ත්‍රණය කරන පක්ෂයකුත් ඉන්නවා. නේද? ඉතින් ආදරෙන් කියන්නේ. නේ ඒකේ ආදරය දිගටම ආදරේ අතාර්ථයක් බවට පත් කරගන්නේ කොහොමද? ඒක සෙනෙහසින්ද මේ කියන්නේ.
ඊළඟට ගත්තොත් එහෙම පාක්ෂිකයන් හැටියට ගත්තත් ඒ විදිහට තමන්ගේ අපි ගත්තොත් එහෙම මේ සේවාදායකයන් සේව්‍ය සේවක වශයෙන් සේවාදායකයන් මේ ඒ විදිහට ආදරයක් සෙනෙහසක් කියලා එකක් එහෙමයි. නේද? එහෙමයි. ඉතින් එතකොට ඒක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ තමන් ඒ තුල පිහිටලා ඒ ඊළඟට ඒ තුලින් ඒ අයට ප්‍රතිලාභයක් ලැබෙන විදිහට කටයුතු කළොත් තමයි දෙපාර්ශ්වයේම අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එක තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් ඔය මේ ණය ගෙවලා ඉවර කරන්න නේද? එහෙමයි. මේ ණය ගෙවලා ඉවර කරනවා වගේම අපි සංසාරේ ණය වෙච්ච වාර ගන්න කොච්චරද කියලා කියන්න බෑ. එහෙමයි. පෞද්ගලිකව අපි ණයනේ දැන්. එහෙමයි. පොදුවේ රටක් විදියට ණයයි වගේම ඒක බෙදිලා ගිහිලා නේද? ඒක පුද්ගල ආදායමින් බැලුවහම අපි එතකොට මේ ඍණාගයක් තමයි ගන්න. එහෙමයි. ආදායම වෙනවා. ඍණාගයක් ගන්න. තී තත්ත්වයටපත් උනේ ඇයි? ඒකට තමාත් වග කියන්න ඕනේ. නේ? අපි ඇත්තටම අනිත් අයට සහන් මතක් කළා වගේ දැන් අනිත් අයට ඇඟිලි දික් කරනවා ගොඩක් වෙලාවට තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැහැ කියන කාරණේ තමයි එතන පැහැදිලි. දැන් එතකොට මෙතන රහතන් ස්වාමින් වහන්සේගේ වගකීමත් එතකොට දායකයන්ගේ වගකීමත් ඉෂ්ට කරපු නිසා දෙපාර්ශ්වයේම අර්ථයක්මයි ධර්මානුකූලව සිද්ධ වුණේ කියලා කියන එක තමයි මේ සූත්‍ර දේශනාවන් වලට පැහැදිලි වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම පැහැදිලි මේ සූත්‍ර දේශනාව සූත්‍ර පෙළට අදාළවත් අටුවා දේශනාව හරහාත් ඒ වගේම වර්තමාන සමාජයටත් ගැලපෙන ආකාරයෙන් ත්‍රිවිධ ආකාරයෙන්ම ඔබ වහන්සේ අපට මේ පැහැදිලි කර දීම සිදු කළා. ඉතින් සදහවතුනි අපි විශ්වාස කරනවා මේ අපි මතක් කරන එහෙම නැත්නම් පැහැදිලි කර දෙන සූත්‍ර දේශනාවන් ඔස්සේ යමින් ඔබ ඔබේ ජීවිතයේ යම්කිසි හෝ හැරවුම් ලක්ෂයක් බවට පත් කරන්න මේ ධර්ම කාරණාවන් පිටු අහලක් කරගනිවි කියන විශ්වාසය තදින්ම හදවතේ රඳවා ගනිමින් අදට වැඩසටහන නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළාක් මෙන් පැවැත්ම වෙනුවෙන් වෙහෙසෙන අපි උත්සාහ කරමු නැවැත්ම වෙනුවෙන් වෙහෙසෙන්න. ඒ වෙනුවෙන් වෙහෙසුනේ නැතිනම් අපිට මින් මතුවටත් මෙලොව පමණක් නෙවෙයි පරලොවත් පැවැත්ම වෙනුවෙන් අරගල කරන්නටයි සිද්ධ වෙන්නේ. අපි වැඩසටහන නිමාවට පත් කරන්නේ අද සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ සඳහන් වුණු කුලගරණී සූත්‍රය මැනවින් පැහැදිලි කර දීමෙන් අනතුරුව ඉතින් මේ සියල් කාරණාවන් අපට පැහැදිලි කර දුන්නා වූ මේ වැඩසටහනට පමණක් නෙවෙයි බෞද්ධ මාධ්‍ය ජාලය හරහා අරුත් සපිරිදෑ පමණක් සමාජයට තිලින කරන්නට අපමණ වෙහෙසෙන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ මේ සියලුම ශාසනික සේවාවන් හරහා සමාජීය මෙහෙවරයන් හරහා අවසානයේදී ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පරිපූර්ණ නිවීමම පමණයි. ඒ උතුම් අරමුණ සාර්ථක කරගන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා කියලා අප හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් අද දින වැඩසටහන නිමාවට පත් කරන්නේ අවසානයේදී සිහිපත් කරන්නට කැමති ඉවසිල්ල සහ විමසිල්ලයි ජීවිතයේ සැනසෙල්ලට හේතු වෙන්නේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.